නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං ති. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. එනිසා හැම දිනම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්ට නොදී බොහෝම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් මේ මොහොතේදී මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, විශේෂයෙන්ම අද දවස ලංකා වාසී බෞද්ධ අපිට විතරක් නෙමෙයි, සමස්ත ලෝක වාසීම බෞද්ධ ජනතාවට ඊ타ත්ම වටිනා දවසක්. ඒ මොකක් නිසාද වටින්නේ? සුඛෝ බුද්ධානං උප්පාදෝ, බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලෝකෙට සැපක්. මීට වර්ෂ 2600කට පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වර්ෂ 2600ක් පිරෙන මොහොත. ඉතින් අද දවසේදී ඒ සම්බුද්ධත්ව මංගල්‍යයට අවුරුදු 2600ක් පිරෙන මේ මොහොතේදී අපි ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මංගල්‍ය සමරනවා කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම ඉගෙනගෙන ඒ තුලින් ජීවිතය හදාගෙන ප්‍රතිපත්තිය හැසිරුණොත් අන්නේ හැසිරීම තමයි නියම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මංගල්‍ය සැමරීම වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ එදා පරිනිර්වාණ අවස්ථාවේදී පෙන්වුවා දෙවියෝ මිනිස්සු නොයෙක් පූජා සත්කාර පවත්වනකොට ලෝකයා කරන ආමිෂ පූජාව මට කරන පූජාවක් නෙමෙයි, ඒක ඔවුන්ට කරගන්න පූජාවක්. යම්කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙනවා නම් ඒක මට කරන පූජාව කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පූජා කෙරුවා වෙන්නේ මේ වර්ෂ 2600ක් සපිරෙන මොහොතේ. බුදුරජාණන් වහන්සේව නියම විදිහට පිදුවා වෙන්නේ, ගරු කළා, নমස්කාර කළා, වන්දනා කළා වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ දැනගෙන අහලා ඉගෙනගෙන ඒ තුලින් අපේ ජීවිතය හදාගත් ප්‍රතිපත්තිය හැසිරුණොත්. පින්වතුනි, එහෙම හැසිරෙනවා නම් අපි දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වර්ෂ 2600ක් පිරෙන මේ මොහොතේ අපිට දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. විශේෂයෙන් ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මොකක්ද? ඇයි එහෙම දේශනා කළේ? මෙන්න මේ ප්‍රශ්න තුනට උත්තර හොයාගත්තා නම් ඒක හරීම වටිනා කාරණාවක් වෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක
අවස්ථානුකූලව අපි කෙටියෙන් ටිකක් බලමු. පින්වතුනි මේ බණ කියන මාත් බණ අහන ඔබත් අපි යම් මට්ටමක ලෝකෙ තුල ඉඳගෙන දුක් විඳිනවා නම් දුක් විඳින්නේ අපේ තියෙන කෙලෙස් වලට. අපේ තියෙන අවිද්‍යාව තණ්හාදී කෙලෙස් අපි දුරු කර නොගත්ත නිසා. නමුත් නියත විවරණ ලැබපු බෝසතාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේ නමක් දුක් විඳින්නේ තමන්ගේ කෙලෙස් වලට තමන් නිසා නෙවෙයි ලෝකයා වෙනුවෙන්. පින්වත්නි සාරා සංකේ කල්ප ලක්ෂයකට එහා දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අපේ බුදුරජාණන් වහන්සේ මේද කියන තාපස කෙනෙක් වෙලා බෝසත් කාලේ උපන්නා. ඒ මොහොතේදී සුමේද තාපසයන්ට හේතු සම්පත් තිබුණා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී ඒ ශ්‍රී පාද මූලයේදී 4 පද ගාතාවක් අහලා සියලුම කෙලෙස් නැති කරලා නිවන් දකින්න. නමුත් ඒ අතටපත් නිවන්පත අතහැරිය පින්වතුනි මේ බණ කියන බණ අහන ඔබත් මාත් වෙනුවෙන් අපිව සසර දුකින් මුදවලා මේ දුක්සහගත සසරෙන් එතර කරවලා නිර්වාණය නැමැති ക്ഷേම භූමියට පමුණවන්න ඕනේ කියන මහා කරුණාවෙන් මීට අවුරුදු 2600කට ඉස්සෙල් ලෝකෙ පහළ වුණේ ලෝකයා කෙරෙහි එබඳු මහා කරුණාවෙන් කටයුතු කළ බුදුරජාණන් වහන්සේයි. පින්වතුනි එදා ඒ නිවන් දකින්න තියෙන අවස්ථාව අතහැරලා සසරට පැනපු සසරට වැටුණු සසරට යොමු වෙච්ච බෝසතාණන් වහන්සේ අනන්ත අපරිමාණ දුක් විඳ පින්වතුනි එදා සාන්තිවාදී තාපසෝ උපදිනකොට ඒ අතපය කෑලි කෑලි වලට කපද්දිත් ඇති වෙන කූරෝ කටුකෝ තියුණු වේදනාවන් විඳි පින්වතුනි සම්මා සම්බුද්ධත්වය නැමැති රාජ්‍ය ලබාගෙන අපිව සසර දුකින් එතර කරවන්න ඕනේ නිසා සිවි මහ රජුරුව වෙලා ඉන්නකොට තමන්ගේ අත් දෙකෙන්ම ලේ පෙර පෙර ඇස් දෙක ගලවලා බමුණට දන් දුන්නේ සර්වතතා ඥානේ නැමැති ඇස් දෙක ලබාගෙන අපේ අන්ධ වූ ඇස්පත් කරන්න ඕනේ නිසා ඒ වගේම වෙස්සන්තර ජාතකයේ තමන්ගේ දූ දරුවෝ දන් දුන්නේ සීලව නාගරාජ කාලයේදී සවන ඝන රැස් විහිදෙන දල තමන්ගේ උදව්වෙන්ද කපලා දුන්නේ පින්වතුනි මේ දුක් විඳින ලෝක සත්වයා සසරෙන් එතර කරන්නට බුදුරජාණන් වහන්සේ පාරමී දම් පුරන බුද්ධත්වයේ සඳහා පාරමී පුරන බෝසතාණන් වහන්සේ නමක් තරම් ලෝකයා වෙනුවෙන් දුක් විඳ කෙනෙක් තව නැහැ. පින්වතුනි අපිව දුකෙන් මුදවලා දුකෙන් මුදවීම සඳහා තමන් දුක් විඳ කෙනෙක් ඉන්නෝ නම් ඒ බෝසතාණන් වහන්සේලායි. ඒ බුදුරජාණන් වහන්සේයි. ලෝකයා සැපවත් කිරීම සඳහා තමන්ගේ සැප හල කෙනෙක් ඉන්නෝ නම් ඒ බුදුරජාණන් වහන්සේයි. මේ වගේ ලෝකයේ කෙරෙහි මහා අනුකම්පාවෙන් ලෝකයේ කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කළ පාරමී දම් පුරපු ඒ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ මීට වර්ෂ 2600කට ඉස්සර වෙලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ කොහොමද සම්මා සම්බුද්ධත්වයට පත් උනේ? කුමන ධර්මතාවයක් දැකීම නිසාද සම්මා සම්බුද්ධත්වයට පත් උනේ? මෙන්න මේ කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ කාරණාව තේරුම් කරලා දෙන්න පුළුවන් ගාතාවක් තමයි පින්වතුනි මම අද මාතෘකා කළේ. මේ ගාතාව අපි හැම කෙනෙක්ම හොඳට අහලා තියෙන හොඳට හුරු පුරුදු ගාතාවක්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. සියලු පව් කරන්ට එපා, කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට, සචිත්ත පරියෝදපනං සිය සිත පිරිසුදු කරගන්ට, ඒතම් බුද්ධාන ශාසන. මෙය බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. පින්වත්නි, මේ ගාථාව පොඩි වුණාට බුදුරජාණන් වහන්සේ 45 වසක් ලෝකයේ වැඩ සිටමින් දේශනා කළ සියලුම ධර්මයේ අන්තර්ගත වෙනවා මේ ගාථාව තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කඳු වශයෙන් ගත්තොත්, කොටස් වශයෙන් ගත්තොත් 84000කට බෙදන්න පුළුවන්. ඒ 84000ක් ධර්මස්කන්ධයම අන්තර්ගත වෙනවා මේ ගාථාව තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පර්යාප්ති ධර්මයට සූත්‍ර විනය අභිධර්මය කියලා කියනවා. ඒ ත්‍රිපිටක ධර්මයේම තියෙනවා පින්වතුනි මේ ගාථාව තුළ. කවුරු හරි ඇහුවොත් මුළු බුද්ධ ශාසනයම කැටි කරලා කියන්න පුළුවන් ද වචන ටිකකින් කියලා බය නැතුව මේ පින්වතුන් ඔන්න ඔය ගාථාව කියන්න. මෙන්න මේ ගාථාව තුළ මුළු බුද්ධ දේශනාවම ඇතුළත් වෙලා තියෙනවා. සබ්බ පාපස්ස අකරණං සියලු පව් කරන්ට එපා, කුසල ධර්ම කරන්ට, සචිත්ත පරියෝදපනං. සචිත්ත කියලා කියන සිය සිත. පරියෝදපනං කියන්නේ මනාව පිරිසිදු කරගන්නට. තමන්ගේ සිතත් මනාව පිරිසිදු කරගන්නට. ඒතං බුද්ධාන ශාසනං. මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. අපේ බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙමෙයි, අතීතයේ ලෝකේ පහළ වෙච්ච හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේත් මේ ගාථාවේ ඌ පරිදි. අනාගතයේ ලෝකේ පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේත් මේ ගාථාවේ ඌ පරිදි. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කළෙත්, අනුශාසනා කළෙත් මේ ගාථාවේ වූ පරිදි. සියලු පව් කරන්ට එපා, කුසල් කරන්ට, හිත පිරිසුදු කරගන්නට කියලා. ඇයි පින්වතුනි බුදුරජාණන් වහන්සේලා එහෙම දේශනා කරන්නේ? ඇයි ඒ විදිහට දේශනා කළේ? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කරන්නේ මේ අපි මගේ දූ දරුවෝ ඥාති හිතේසින් කියලා අපි පුද්ගල භාවයක් පැවැත්වුවට, පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට, අපි පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික, චේතන නැති වස්තුන් තුලත් ඇති යතහා භූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් පවතින ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත දැක්කා. අන්නේ ඇත්ත දැකලා ඒ ඇත්ත කෙරෙහි ඇති අවබෝධය නිසා මේ විදිහට දේශනා කරන්නේ. මොකද්ද යතහභූත ඥානය? මොකද්ද ඇත්ත? ඒ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සචේතනික අචේතනික සියලුම වස්තුන් තුල තියෙන්නේ මොකක්ද? හේතුඵල ධමයක්, පටිච්ච සමුප්පාද ධර්මතාවය. මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත එකට කියනවා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා. ඒ සම්බුද්ධත්වයේ නුවණ තියෙන නිසා මේ යථාභූත ස්වභාවයේ නුවණ තියෙන නිසා, තව පැත්තකින් මතක් කළොත් හේතුඵල ධම ගැන නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං කියලා ලෝකෙට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ. ඇයි අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට මේ හැම දෙයකම තියෙන යථාර්ථය දකින බුදුරජාණන් වහන්සේ දැක්කා මේ හැම දෙයක් තුලම තියෙන්නේ හේතුන්ගෙන් හටගත්ත සංකත ධාතුව කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල්.
හේතු නිසා උපන්න ඵලයක් කියලා මේ සංකත ධාතුව තුල හේතුඵල ධම නැමැති ඒකත්වයක් දැක්කා. ඒකම දැක්කා මේ තුල තියෙන ධාතු නානත්වයකුත් එහෙම නැත්නම් බීජ නානත්වය කියලා නානත්වයකුත් තියෙනවා. මේ ඒකත්ත ණය නානත්ත ණය කියන ධර්මතා දෙක මනාව අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්දයි කියලා කියනවා. ඒ සම්මා සම්බුද්ධත්වයේ නුවණ තියෙන නිසායි මේ විදිහට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. අපි ඒක අපිට තේරෙන විදිහට අපිට දැනගන්න පුළුවන් විදිහට අපි සරල උපමාවක් අරගෙන මෙනෙහි කළා බලමු. කොහොමද කියන කාරණාව ඒ හේතුඵල ධම අපි තේරුම් කරගන්නේ. පින්වතුනි කොහොඹ වගේ දෙයක් ගන්න කොහොඹ කියලා කියන්නේ ඒ තුල මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක් නැහැ. ඒ තුල තියෙන කටුක ස්වභාවයෙන් යුක්ත කර්කස කටුක රහක්. කටුක ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුව කියලා කියනවා කොහොඹ ඇටේට. ඒ කොහොඹ ඇටේ නිසා කොහොඹ ගහක් හට ගන්නවා නම් ගෙඩි හට ගන්නවා නම් ඒකට ඵලය කියලා කියනවා. ඒ හටගන්න ගහද ගෙඩිද ඔක්කොම කටුක ස්වභාවයෙන් යුක්ත කටුක රසයක්මයි තියෙන්නේ. ඊට පස්සේ මී අඹ වගේ දෙයක් ගන්න. මී අඹ කියලා කියන්නේ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක් තියෙන්නේ. ඒ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි ඵලයන් උපදවන හේතුවක් හැදුවොත් ඒ කියන්නේ මී අඹ ඇටේට කියන හේතුව කියලා. ඒ හේතුවක් හිටෙව්වොත් එයින් හටගන්න ගහට ගහේ හැදෙන ගෙඩි වලට කියනවා ඵලයක් කියලා. ඒ ඵලය මිහිරි. දැන් හොඳට බලන්න කොහොඹ ඇටෙත් මී අඹ ඇටෙත් දෙකම හේතුව කොහොඹ ගහත් කොහොඹ ගෙඩිත් මී අඹ ගහත් මී අඹ ගෙඩිත් දෙකම ඵලය. මේ ධර්මතා දෙක තුලම තියෙන්නේ හේතුඵල ධම නැමැති ඒකත්වයක්. එකම ධර්මතාවයක්. නමුත් මේ තුල ධාතු නානත්වයක් තියෙනවා බීජ නානත්වයක් තියෙනවා. කොහොඹ ඇටයක් හිටෙව්වහම කවදාවත් මී අඹ හැදෙන්නේ නැහැ. මී අඹ ඇටයක් හිටෙව්වොත් කොහොඹ හැදෙන්නේ නැහැ. මිහිරි හේතුවකින් අමිහිරි ඵලයකුත් අමිහිරි හේතුවකින් මිහිරි ඵලයකුත් උපදින්නේ නැහැ. මිහිරි හේතුවක් නිසා උපදින ඵලය මිහිරි අමිහිරි හේතුවක් නිසා උපදින ඵලය අමිහිරි කියන ධාතු නානත්වයක් තියෙනවා බීජ නානත්වයකුත් තියෙනවා. ඉතින් මේ හේතුඵල දහමත් ඒ තුල ඇති ධාතු නානත්වයක් ගැන බීජ නානත්වයක් ගැන නුවණ තියෙන නිසායි නුවණ ඇති කරගත් එකටයි සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා කියන්නේ. මේට 2600කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා අපිට සිහි කරන්න තියෙන්නේ මෙන්න මේ හේතුඵල ධම ඇති කරගත්ත නුවණ. ඒ නුවණ අපි තුලත් ඇති කරගන්නවා නම් තමයි නියම විදිහට සම්බුද්ධත්වය අපි සමරන්නේ. එතකොට මෙන්න මේ හේතුඵල ධම නැමැති ඒකත්වයත් බීජ නානත්වය නැමැති ධාතු නානත්වය නැමැති නානත්වයටත් නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ අර ගාථාවෙන් අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. මොකද ඒ බාහිර භෞතික දේ ගැන මම පෙන්නපු උපමාවෙන් යම්සේද බුදුරජාණන් වහන්සේ දැක්කා පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් තියෙන්නේ ඒ බඳුම හේතුඵල ධමයක් ඒ බඳුම ඇත්තක්. කොහොඹ ඇටේ කියලා කියන්නේ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක උපදවන හේතුව කියලා දැක්කා වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා පස්පව් සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් කාම්‍ය වර්ධව හැසිරෙනවා නම්
බොරු කියනවා නම් රහමෙර පානය කරන මේ පස්පව්. ඒ වගේම දස අකුසල් කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිතේ මෙන්න මේ ටික දැක්කා. මේවා බීජ, මේවා හේතු, මේවට කියනවා කර්ම කියලා, හේතු කියලා බීජ හැටියට දැක්කා. මොනවද බීජ? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන බීජ කියලා දැක්කා. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුවක් තිබුණොත් එයින් කවදාවත් මිහිරි ඵලයක් උපදින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ හින්දා සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින්න වෙන බීජ හදාගන්න එපා කියන අදහසිනුයි සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ. මොකද මෙතන ධර්මතාවයක් තියෙනවා. හේතුඵල ධම අවබෝධ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක අනාත්මයි. පුද්ගලයෙක් කරනවා, තමන් කරනවා, තව කෙනෙක් කරනවා, එහෙම නෙමෙයි ධර්මතාවය. ඒ කියන්නේ කැඩුනේ කුණුනේ නරක් වෙන්නේ නැති කොහොඹ ඇටයක් අරගෙන පොළවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනකත් හිටෝලා අපි වැඳගෙන පැලවෙන්න එපා කියලා වැඳගෙන කිව්වොත් පැල නොවී තියෙයිද? පැලවෙන්න තියෙන හේතු ටික සකස් වෙලා නම් තියෙන්නේ, පැල නොවී තියෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින හේතු ටික නම් තියෙන්නේ, හේතු හදාගෙන නම් තියෙන්නේ. ඉබඳු හේතුවකට ලැබෙන අමිහිරි ඵලය නොලැබේවා කියලා ප්‍රාර්ථනා කළත් නොලැබී තියන්නේ කියලා දැක්කා. ඒ හේතු හදාගත්තු ඵලයේ උපදිනවාමයි කියලා දැකපු නිසාමයි අනුකම්පාවෙන් සබ්බ පාපස්සාකරණං කියලා දේශනා කළේ. පින්වතුනි, අපි මේ තිරිසංගත සත්තු, මේ ප්‍රේතයෝ, මේ අසුරයෝ, මේ නිරිසත්වයෝ කියලා සත්පුද්ගල භාවයකින් අපි කතා කළාට, අපි දැක්කට ඒ පින්වතුනි ඵලයක්. එතන තියෙන ඵලයක්. මොකද්ද ඵලය? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් විපාක විඳින හේතු හදාගත් එකක ඵලයක්. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින්න වෙන හේතු ටිකට තමයි අකුසල් කියලා කිව්වේ, කර්ම කියලා කිව්වේ, බීජ අකුසල බීජ කියලා කිව්වේ. ඒකේ ඵලයක් තමයි සතර අපාය කියලා කියන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කේ හේතුඵල ධම. නිරිසත්තු දැක්කේ නැහැ. තිරිසංගත සත්තු ප්‍රේතයෝ දැක්කේ නැහැ. මේ ලෝකයේ හැට තමයි එහෙම පේන්නේ. අපිට තමයි එහෙම පේන්නේ. එහෙම පෙනෙන තැනක යථාර්ථය දැක්කා. මේ ඵලයක් මොකකටද? මේ අමිහිරි හේතු හදාගත් එකක ඵලයක්. එහෙම දැකලා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය දුක් විඳිනවට කැමති නැහැ. කරුණාව කියලා කියන්නේ දුක දැකලා උණු වෙන හදවතක් තියෙනවා. දුක දැකලා උණු වෙන හදවතක් තියෙන නිසාම, කරුණාව නිසාමයි බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ. ඊට පස්සේ මේ හේතුඵල ධම දකිනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුවක් හැදිලා තිබුණොත්, හදාගෙන තිබුණොත් උපදින ඵලය මිහිරි. මී අඹ ඇටයක් හිටෙව්වොත් එයින් ගහක් හැදෙයි. ඒ ගහේ හැදෙන ගෙඩි කවදාවත් කටුක රසයක් එන්නේ නැහැ. උපදින රසය මිහිරිමමයි. මිහිරි රසය තුල කටුක බවක් නැහැ කියලා දැක්කා. එහෙම දැකලා අනුකම්පාවෙන්ම නිවන් දකින ධර්මතාවයේ පැත්තකින් තැබේවා, ලෝකෙ තුල తాවකාලික හෝ සැපක් විඳිනවට බුදුරජාණන් වහන්සේ ඊර්ෂ්‍යා නැති නිසා, බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා සැප විඳිනවට කැමති නිසා, මුදිතා කියන ගුණය තියෙන නිසා, ලෝකයාගේ සැපේ සතුටු වෙන බව තියෙන නිසා බුදුරජාණන් වහන්සේ කුසල සුපසම්පදා කියලා දේශනා කළා. ඒකෙන් කිව්වේ
මිහිරි වූ මිහිරි ස්වභාවය පිණිස පවතින විපාක උපදින හේතු හදාගන්න කියන අදහසින්. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කා ලෝකයා දැනගෙන හෝ නොදැනගෙන වුණත් ඒ බඳු විදිහේ හේතු හැදිලා තිබුණොත් ඒ බඳු විදිහේ ඵලයක් ඇති වෙනවාමයි. කැඩුනේ කුණුනේ නරක් වෙන්නේ නැති විදිහට මීයම් බෑටයක් අරගෙන පොළවේ හොඳට පොහොර තියෙන පස් තියෙන තෙතමනේ තියෙන තැනක හිටෙව්වොත් පැලවෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කළත් පැලවෙන්න කියලා ප්‍රාර්ථනා කළත් අපේ ප්‍රාර්ථනාවේ සම්බන්ධයකින් තොරව ඒ හේතු ටික සම්පූර්ණ වෙලා තියෙන නිසා පැලවෙනවා. ඒ වගේ යහපත හේතු ඇති කළා නම් තියෙන්නේ එයා කැමති වුණත් අකමැති වුණත් එයින් උපදින ඵලයේ උපදිනවා කියලා දැක්කපු නිසාම කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. පින්වතුනි අපි මේ මිනිස්සුયો කියලා දැක්කට දෙවියෝ කියලා දැක්කට බ්‍රහ්මයෝ ගැන කතා කළාට ඒ කියන්නේ ඒව ඵලයක්. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හදාගත් එකක ඵලයක් මේ මිනිස්සුયો දෙවියෝ බ්‍රහ්මයෝ කියලා කියන්නේ. අපි මේ හේතුඵල ධහම අවබෝධ නොවුණු නිසා හේතුඵල ධහම ගැන නුවණ අපිට නැති නිසා අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තියෙනවා. පුද්ගල භාවයක් අපේ මනස තුල ඇසුරු වෙනවා. නමුත් යථාර්ථයේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ මේ පුද්ගල භාවයට ඔබෙන් ගිය යථාර්ථයේ හේතුඵල ධහම අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තා කියන්නේ ආයි මිනිස්සුયો දැක්කේ දෙවියෝ දැක්කේ බ්‍රහ්මයෝ දැක්කේ නැහැ හේතුඵල ධහමක් දැක්කා. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතුවක ඵල නේද මේ කියලා. අපේ ජීවිතය කියලා කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හදාගත් එකක ඵලයක්. ඉතින් මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදා ගන්න කියන අදහසින් තමයි කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. තව කාරණාවක් දැක්ක පින්වතුනි මේ හේතුඵල ධම දකින්නකොට බුදුරජාණන් වහන්සේ හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ කියලා දැක්කා. එක කොහොඹ ඇටයක් හිටවන්න ඒ කොහොඹ ඇටේ පහු කාලෙදී පැලවෙලා කොහොඹ ගහක් හැදුනොත් ඒ කොහොඹ ගහේ එක කන්නයකට ගෙඩි කීයක් හැදෙයිද? 100ක් 200ක් 1000ක් ලක්ෂයක්. ඔය කොහොඹ ගහ අවුරුදු 25ක් 30ක් තිබුණොත් හැදෙන ගෙඩි ගණන කියන්න පුළුවන් වෙයිද? හොඳට බලන්න හේතුව බීජය බොහොම ටිකයි. ඒක ඵල දරනකොට ඵලය ටිකක් වෙන්නේ බොහෝයි. මේක තමයි මේ හේතුඵල ධර්මයේ හැටි ධර්මතාවයක් ඒක. එක peerැටයක් හිටවන්න ඒ peerැටේ පැලවෙලා peer ගහක් හැදුනොත් ඒ ගහේ ගෙඩි හැදුනොත් එක ගෙඩියක් ඇතුලේ ඇට කීයක් තියෙයිද? එතකොට එක කන්නයකට හැදෙන peer ගෙඩිය ඇතුලේ තියෙන ඇට ගණන කීයක් වෙයිද? අවුරුදු 10ක් 15ක් peer ගහ තිබුණොත් peer ඇට කොච්චර හැදෙයිද? 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා කියන්න බැරි තරම්. හොඳට බලන්න හේතුව ටික වුණාට ඵලය ටිකක් වෙන්නේ ඵලය බොහෝ වෙනවා. ඔන්න ඔය න්‍යාය දැක්කා බුදුරජාණන් වහන්සේ. අකුසලයේ වුණත් බීජය හේතුව එකක් වුණත් ඒක ඵල දරනකොට එක ජීවිතකින් ඉවර වෙන්නේ එක peerැටයක් හිටෙවොත් peerැටයක් විතරක්ම හැදිලා තිබුණොත් මිසක පුදුමේ peerැට ගොඩක් වෙන එක පුදුමයක්ද? නෑ. ඒ වගේ එක කර්මයක් අකුසල කර්මයක් කළාට එක ජීවිතයක් විතරක් විපාක දීලා නතර වුණොත් තමයි පුදුම. ඒකට ඒ අකුසලයට අකුසල විපාකයේ අව ජීවිත 1000යි ලක්ෂයයි කෝටියයි ප්‍රකෝටියයි කියලා කියන්න බෑ. මේ පින්වුතුන් අහලා ඇති වීදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේ ලියපු ලෝවැඩ සංග්‍රහ පොතේ තියෙනවා එක් ස්ත්‍රියක් එළු දෙනකගේ බෙල්ල කපලා ඒ එළු දෙනගේ ඇඟේ ලෝම ගණනේ බෙලි කෙපුම් කන්න උනා කියනවා. අපි ඉස්සරව එච්චර පිළිගන්නේ විශ්වාස කරන්නේ නැත්තම් ඒ ස්ත්‍රියට එහෙම කර්මයක් පළ දුන්නා කියන තැනින් හිතුවේ.
නෑ මේ හේතුඵල ධර්මයට තියලා බලන්න. එහෙම නොවුනා නම් තමයි පුදුමේ. එක එළුවෙකුගේ බෙල්ල කපුව කර්මයට එක සැරයක් විතර බෙල්ල කැපිලා ඉවරුණා නම් ඉවරයි. ඒ කියන්නේ වී ඇටයක් වැපුරුවාම ඒ කරලේ ආවේ එකම වී ඇටයක් විතරක් වුණොත් තමයි පුදුමේ. ඒ කරලේ වී ඇට ගොඩාක් තිබීම පුදුමයක්ද? නෑ. මේ හේතුඵල ධර්මයේ ස්වභාවය තමයි හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. ඒ ධර්මතාවය දැක්ක බුදුරජාණන් වහන්සේ අකුසල කර්මය වුණත් කර්මයේ බීජය හේතුව එකක් වුණත් ටිකක් වුණත් ඒක ඵල දරන්න ගියාම බොහෝ වෙනවා කියලා දැක්කා. ඒ හින්දා අනුකම්පාවෙන්මයි සබ්බ පාපස්සකරණං කියලා පෙන්වුවේ. අකුසලයේ එකක් වුණත් විඳින්න වෙන්නේ ටිකක් නෙමෙයි කියලා දැකපු නිසා අස්වැන්න ගොඩාක් වෙන බව දැකපු නිසා ඒ හින්දා යමක් කරන්න ඉස්සලා හොඳට අස්වැන්න දැනගන්න. ගොවි මහත්තයෙක් වුණත් ගොවිතැන් කරනකොට ඒ ගොවිතැන් කරන්නේ ඒකේ අස්වැන්න බලාගෙන. බීජ තත්ත්වයේ උසස් වෙන්න අස්වැන්න වැඩි හැබැයි. එතකොට මොනවාම හරි දෙයක් ඕගොල්ලෝ කරන්න අස්වැන්න බලාගෙන. අකුසලයක් වුණත් කමන්නේ කරන්න. ඒකේ අස්වැන්න බලාගෙන. ඒක අකුසලයක් කළත් ඒ හේතුව ඒ බීජයේ ඵල දරනකොට අවුරුදු 100 ගණනක් දහස් ගණනක් ලක්ෂ ගණනක් විඳින්න වෙනවා දුක කියන එක තේරුම් අරගෙන ඊට කැමති නම් කරන්න. ඉතින් එහෙම විඳින්න වෙන නිසයි මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට හේතුඵල ධම අවබෝධ වුණා කියලා නිකම්ම කිව්වා නිකම්ම වුණා නෙමෙයි. මේ වටපිටාව ඔක්කොම තිබුණා ඒ නුවණට. දැක්කා හේතු ටිකක් වුණත් ඵලය ටිකක් වෙන්න බොහෝ වෙනවා කියලා දැකලා බොහොම කරුණාවෙන්මයි සබ්බ පාපස්සකරණං කියලා දේශනා කළේ. ඒ ධර්මතාවයම දැක්කා යහපත තුල කුසලයේ තුලත් එක peer ඇටයක් හිටෙව්වත් ඒක පළ දෙනකොට බොහෝ වෙනවා වගේ කුසලයේ කියන එක ටිකක් වුණත් එකක් වුණත් ඒක විපාක දෙන දවසට විපාක දෙන්න ගන්නකොට එක ජීවිතයයි 2යි 100යි 1000යි ලක්ෂයයි කියලා කියන්න බෑ. ඒ යහපතද බොහෝ වෙනවා කියලා දැකපු නිසා බොහෝ කාලයක් හෝ යහපත එනවා නම් ඒක ලෝකෙට යහපත් කියලා දැකපු නිසා කුසලස්ස උපසම්පදා කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කළා ලෝකයට අනුශාසනා කළා. මේ පින්වතුන් අහලා ඇති ওই සාංගික යමක් පූජා කරනකොට දන් දෙනකොට එහෙම අසංකේයයන් අප්පමෙයයන් වදාමි කියලා ගාතාවක් කියනවා. විපාක පක්ෂයේ සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඒක බොරුවක් නෙමෙයි. අපි දැක්කා එක peer ඇටයක වගේ දෙයකත් බාහිර භෞතික දෙයක ඵලයේ අච්චර වෙනවා නම් ඒ හේතුඵල දහමේ ඒ න්‍යාය කිසි වෙනසක් නැහැ. මේ ඇති වෙන හේතුවේ කුසල ඵලය බොහෝ වෙනවා. එතෙන්දි තව කාරණාවක් තියෙනවා. සාංගික දන් දෙනවා කියන තැනකදී බීජය බොහොම අස්වැන්න තියෙන බීජයක්. ඒ බීජය මේ අස්වැන්න වැඩි. ඒකත් හේතු වෙනවා. එතකොට මෙන්න මේ හේතුඵල ධම ගැන නුවණ තියෙන නිසායි පටිච්ච සමුප්පාද ධර්මයට නුවණ තියෙන නිසායි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ තව ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි සචිත්ත පරියෝදපණං. තමන්ගේ හිතත් හදාගන්න හිතත් පිරිසිදු කරගන්න කිව්වා. ඇයි හිත පිරිසිදු කරගන්න කියලා කිව්වේ? හිත අපිරිසිදු වුණොත් හේතු රැස් වෙන එක නවත්තන්න බෑ. හේතු රැස් වුණොත් දුක එන එක නවත්තන්න බෑ. ඇයි ඒ? මොකද හේතුව? මෙන්න මේ කාරණාව බලන්න. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හැදුවොත් එයින් උපදින ඵලය අමිහිරිමයි. ඒ නිසා ඒක දුකයි.
මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතු හැදුවොත් එයින් උපදින ඵලය සැපද දුකද? සැපයි. කවදාවත් ඒක දුකයි කියන්න එපා. ඒක සැපයි. හැබැයි සැපේ නොපවතින බව, සැපේ නැති වෙන බව සැපද? සැපේ නැති වෙන බව දුක. අපිට ප්‍රියමනාප දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවගේ ලැබීම අපිට සැපද දුකද? සැපක්. ඒ දරුවා අකාලේ මැරුණොත් ඒක සැපද? දුකක්. ඒතකොට හොඳට බලන්න, අකුසල කර්ම කළාම සතර අපායේ උපදිනවා නම් ඒ දුක දුකක්මයි. කුසල කර්ම කළාම, කුසල ධර්මයක් කළාම සැපක් ලබන්න පුළුවන්. භවභෝග සම්පත්, දරු සම්පත් ලබන්න පුළුවන්. කුසල ධර්ම කළා ඒ සම්පත් ලබා ගන්න පුළුවන්. සැප ලබන්න පුළුවන්. ඊට පස්සේ සැප නොපවතිනවා කියන දුකක් එනවා. දැන් ඒ දුක නැති කරන්න ක්‍රමයකුත් එපේ. මොකද කුසල ධර්ම කළා මේ දුක නැති කරන්න පුළුවන්ද? කුසල ධර්මයට කලේ දරුවෝ හම්බ වෙනවා, ගෙවල් දොරවල් හම්බ වෙනවා, දේපොළ වස්තු මිල මුදල් හම්බ වෙනවා කියන ටික හම්බ වෙයි. කුසල් කළාම ඒ ටික හම්බ වෙන බව ලැබෙනවා. අකුසල් කළොත් දුක හම්බ වෙන බව ලැබෙනවා. අකුසලයට දුක හම්බ වෙනවා, දුක දුකමයි. කුසලයට සැප ලැබෙනවා. ඊට පස්සේ සැප නොපවතින බව දුක. දැන් සැප නොපවතිනවා කියන දුකෙන් මිදෙන්නේ කොහොමද අපිට? ඒ කියන්නේ අකුසල අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක දුකක් නිසා ඒ දුක ඇති කරගන්න පුළුවන් අපිට කුසල ධර්ම කළා. සතර අපායේ විඳින දුකෙන් අපිට මිදෙන්න බැයිද? කුසල ධර්ම කළා පුළුවන්. දැන් සැප නැතිවීමෙන් උපදින දුක නැති කරගන්නේ කොහොමද අපි? ඒකට කුසල් කළා හරියයිද? කුසල් කරපු නිසා තමයි සැප උපන්නේ නේද? දැන් සැප නැතිවීමෙන් තමන්ට ආදරණීය බොහොම ප්‍රියමනාප හරි ලස්සන පුතෙක් හම්බුණා, උපන්නා. හරි පින්වන්තයි. අනේ අකාලේ මේ දරුවා මැරුණා. අනිත් වෙන ලෝකේ නැහැ කියන්නේද? හොඳයි. ඒ දුක නැති කරන්න ක්‍රමයක් තියනවද? කොහොමද ඒක නැති කරන්නේ? අකුසල් කළා පුළුවන්ද? ඒත් බෑ. කුසල් කළා පුළුවන්ද දැන්? ඒත් බෑ. කුසල් කළාම වෙන්නේ දරුවෝ හම්බ වෙන පැත්ත, දේපොළ වෙන පැත්ත, ඉඩකඩම් හම්බ වෙන පැත්ත. ඒ හම්බ වෙච්ච දේ නැති වුණාම ඇති වෙන දුක නැති කරන්න ක්‍රමයක් තියනවද ඔය කුසල අකුසල දෙක තුල? ඒකටත් මගක් ඕනේ නිසා තමයි තුන්වෙනි කාරණාව පෙන්වන්නේ සචිත්ත පරියෝදපණං කියලා. මොකද යථාර්ථයෙන් දැක්කා අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතු හැදුවොත්, හේතු හදාගත්තොත් එයින් උපදින ඵලය අමිහිරි, ඒක දුකමයි. ඒ කියන්නේ දුක දුකක්මයි. ඊට පස්සේ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදින හේතු හැදුවොත් ඒකෙන් උපදින ඵලය මිහිරි. මිහිරි බව නොපවතින එක දුකක්. යථාර්ථ වශයෙන් ගත්තාම දුක දුකක්, සැප නොපවතින බව දුකක් කියන මේ දෙයාකාර දුක ඇසුරු වෙලා තියෙනවා. මේ දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ. මේ මිහිරි වූ අමිහිරි වූ විපාක උපදින හේතු හැදෙනකන්. හේතු හැදුනොත්නේ ඵලය උපදින්නේ. උපදින ඵලය දුක්සහගතම එකක් වෙන්න පුළුවන්. සැපසහගත ඵලය නොපවතින බව දුකක් වෙන්න පුළුවන්. එහෙනම් දුක්සහගත ඵලය සැපසහගත ඵලයත් කියන ඵලයන් දෙකෙන්ම උරුම වෙලා තියෙන්නේ අපිට මොකද්ද? දුක. සැපසහගත ඵලයේ නොපැවැත්ම දුකක් වෙලා, දුක්සහගත ඵලයේ පැවැත්ම දුකක් වෙලා. යථාර්ථ වශයෙන් ගත්තාම ඵලයක් උපන්නා කියලා කියන්නේ දුක උපන්නා. ඒ දුක ඉපදීම නතර කරන්න බෑ. දුක්සහගත ඵල උපදවන හේතු රැස් වෙනවා නම්,
සැපසහගත ඵල උපදින හේතු රැස් වෙනවා නම් හේතු හැදෙනවා බීජ හැදෙනවා නම් පින්වතුනි ඒ හේතු හැදෙන එක බීජ හැදෙන එක නතර කරන්න බෑ හිත පිරිසිදු කර නොගත්තොත් හිත අපිරිසිදු වෙලා තියෙන නිසායි හිත අපිරිසිදු වෙලා නිසායි මේ බීජ සකස් වෙන්නේ බීජ කියලා කිව්වේ කර්ම එතකොට අනන්ත ජාති සංසාරේ මේ අත අපිට දුවන්න සැරිසරන්න උනේ හිත පිරිසුදු කරගන්න බැරි වෙච්ච එක නිසා. හිත අපිරිසිදු වුණොත් මිහිරි ස්වභාවයට හෝ අමිහිරි ස්වභාවයට හේතු හැදෙනවා. හේතු හැදුනොත් මිහිරි හෝ අමිහිරි හෝ ඵලයන් උපදිනවා. උපදින ඵලය අමිහිරි වුණොත් ඒක දුකමයි. මිහිරි ඵලය උපනොත් නොපවතින බව දුකක්. ඒ දෙයාකාරයේ විදිහටම දුක ගලාගෙන එනවා. හොඳට බලන්න දුක අපිට එන්නේ දුකේ පැවැත්ම සහ සැපේ නොපැවැත්ම කියන ධර්මතා දෙක නිසා තියෙන තැන දුක නතර කරන්න බෑ දුකමයි එන්නේ. ඒ දුක ආවේ ජාතිය නිසා ඉපදීම නිසායි. මොකද්ද? සැප උපන්න නිසායි සැප නැති භවයේ දුක විඳින්න උනේ. දුක උපන්න නිසායි දුක් විඳලා දුක් විඳින්න උනේ. ජාතිය තියෙන තැනක ඉපදීම තියෙන තැනක නරකට උපන්නත් හොඳට උපන්නත් හේතුන්ගෙන් නම් උපන්නේ හැදුනේ ඉපදුණු දේ තුලින් ලැබෙන්නේ මොකද්ද? දුකමයි. එතකොට මේ දුකට හේතුව මොකද්ද? භවය කියලා කියන්නේ නැත්තම් කර්මය හේතු සකස් වීම. කුසල හෝ අකුසල හෝ මිහිරි ස්වභාවය හෝ අමිහිරි ස්වභාවය පිණිස පවතින විපාක ඇති වෙන හේතු සකස් වීමයි ඉපදීමට නැත්තම් මේ ඵලයට හේතුව. හේතු සකස් වුනේ කුමකින්දද? හිත අපිරිසිදු වෙලා තිබුණ නිසා. පුද්ගලයෙක් දුක් විඳිනව නෙමෙයි දුක පුද්ගලයෙක්ගේ නෙමෙයි. හොඳට බලන්න අපි මේ ස්වභාවය නොදන්න නිසායි දුක නැති කරන්න රස්සාවල් කරන්නේ. දුක නැති කරන්න ගෙවල් දොරවල් යාන වාහන හදන්නේ. මං කියන්නේ බෑ කියනවා නෙමෙයි. ගෙවල් දොරවල් හදලා දුක නැති කරන්න පුළුවන් ටිකක් තියෙනවා. දූ දරුවෝ හදලා නැති කරන්න පුළුවන් දුකක් කොටසක් තියෙනවා. හැම දුකක්ම නැති කරන්න බෑ. හොඳට බලන්න. ඕගොල්ලෝ ලස්සන ප්‍රියමනාප රූප ඇහෙන් රූප බලලා බඩගින්න නැති කරුවේ හේකේද? බඩගිනි දුක නැති කරන්න පුළුවන්ද ඕගොල්ලන්ට රූප බලලා? පිපාසය නැති කරන්න පුළුවන්ද සද්ද අහලා? හැම දුකක්ම එක හේතුවකින් නැති වෙන්නේ. ඇහෙන් රූප බැලීම නිසා බලන්න බැරි වීම නිසා ඇති වෙන දුකක් තියෙනවනම් ඒ දුක්ඛ නැති කරගත්ත හැකි ඇහෙන් රූප බලලා. සද්දයක් අහන්න නැති භවයේ දුකක් තියෙනවනම් ඒ දුක නැති කරුව හැකි සද්දය අහලා. නමුත් බඩගිනි දුක නැති කරන්න කණ්ඩ වෙනවා. පිපාසය දුක නැති කරන්න බොණ්ඩ වෙනවා නේ. ඒ වගේ රස්සාව කළා දුක නැතුව ඉන්නවා කියන එකක් දකින්න එපා. රස්සාව නොකර හිටියාම ඇති වෙන දුකක් තියෙනවා. ඒ දුක් ටික ඕනනම් රස්සාව කළා නැති කරන්න පුළුවන්. නමුත් දරුවා මැරිලා එන දුක, ගෙවල් දොරවල් අහිමි වීමෙන් දුක, මහලු භවයේ දුක, මරණ දුක කියලා දුකක් තියෙනවා නම් ඒ දුක නැති කරන්න බෑ රස්සාව කළා. ඒ දුකට හේතු ටිකක් තියෙනවා. ඒ හේතුව තමයි මම කිව්වේ හිත අපිරිසිදු වෙච්ච නිසා හොඳට හරි නරකට හරි බීජ සකස් වෙනවා. කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් හොඳට හෝ නරකට හෝ ඵලයන් උපදිනවා. හොඳ ඵල උපන්නොත් උපන්න ඵලයේ නොපැවැත්ම දුකක්, නරක ඵලයේ පැවැත්මම දුකක්. අන්තිමට දුකේ ඉපදීමත් සැපේ නොපැවතීමත් කියන දුකක් තියෙනවා නම් ඒ දුක නැති කරන්න පුළුවන් වෙයිද රස්සාව කළා? බෑ. ඒක නැති කරන්න ඒ ඇතිවෙච්ච හේතුවම නැති කරන්න. ජාතිපි දුප්පා, ජරාපි දුක්ඛා, මරණපි දුක්ඛං කියලා පෙන්වුවේ. තව පැත්තකින් නත්ති ජාත සමරණ
උපන්න කෙනාට නොමැරීමක් නැහැ. උපන්න කෙනා මැරෙනවා. එහෙනම් රස්සාව කළා ඒ දුකෙන් මිදෙන්න බෑ. එන ඉපදීම නැති කරන්න ඕනේ. ඉපදීම නැති කරන්න නම් ඉපදෙන්න තියෙන හේතුව අයින් කරන්න. හොඳට හරි නරකට හරි ඉපදෙන්න තියෙන හේතුව අයින් කරන්න. හේතුව අයින් කරන්න නම් මොකද වෙන්න ඕනේ? හිත පිරිසිදු කරගන්න වෙනවා. හිත අපිරිසිදු වුණොත් කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. හේතු හැදෙනවා කියන එක, බීජ හැදෙනවා කියන එක. බීජ හැදුනොත් පැල නොවි තියෙන්නේ. බීජ හැදුනොත් ඉපදෙනවා කියන එක නතර කරන්න බෑ. ඉපදුනොත් උපන්නේ දුක. සුතවත ආර්ය ශ්‍රාවකයා මේ පටිච්චසමුපාදය අවබෝධ වෙනකොට ඒකයි යෝ ධම්මං පස්සති යෝ පටිච්චසමුපාදං පස්සති යෝ පටිච්චසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දැක්කොත් එයා පටිච්චසමුපාදය දැක්ක කෙනෙක් වෙනවා. යමෙක් පටිච්චසමුපාදය දැක්කොත් එයා ධර්මයේ දැක්ක කෙනෙක් වෙනවා. මේ දුක අපි කෙනෙක් වන්න පුද්ගලයෙක් උපන්න නෙමෙයි දුකේ ඉපදීමක්. දුකේ පැවැත්මක්. ඒකද පටිච්චසමුප්පන්නයි කියලා දන්නවා. දුක හේතු ප්‍රත්‍යය කියලා දන්නවා. එතකොට හොඳට දන්නවා කවදාවත් මේ දුක නැති කරන්න බෑ. දුක ඇති වෙන හේතු ටික නැති නොකොට. බඩගිනි දුක නැති කරන්න නම් ඒ බඩගිනි නැති වෙච්ච හේතුවම නැති කරන්න වෙනවා. වෙන හේතුවක් නැති කළාට ඒ ඵලය නැති වෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ ඇහෙන් ප්‍රියමනාප රූප බලලා බඩගින්න නැති කරනවා වගේ වැඩක් අපි මේ කරන්නේ අද. බඩගින්නට සද්ද අහනවා වගේ වැඩක් අපි මේ කරන්නේ. රස්සාවල් කළා ජරා මරණ දුක නැති කරන්න හදනවා කියන එක. ගෙවල් දොරවල් හදලා දූර දරුවෝ හදලා දුක නැතුව ඉන්න හදනවා කියලා කියන්නේ බඩගින්නට රූප බලනවා පිපාසයට සද්ද අහනවා වගේ දෙයක්. එහෙම බෑ. හොඳට තේරුම් කරගන්න ඒ ජරා මරණ දුකට හේතුවක් තිබුණා නම් ඒ හේතුව හොයලා ඒ හේතුව නැති කළොත් විතක ඒ දුකෙන් මිදෙන්නේ පුළුවන්කම තියෙන්නේ. ඒ දුක නැති වෙන්නේ වෙන දෙයක් කළාට එහෙම වෙන්නේ නැහැ. රස්සාවක් කරන්න එපා, ගෙවල් දොරවල් හදන්න එපා, දරුමල්ලෝ හදාගන්න එපා කියනවා නෙමෙයි මම. ඒ ටික කරන්න. හැබැයි කරන එකේ තේරුම දැනගන්න. මේ ටිකෙන් නැති කරන්න පුළුවන් මේ දුක් ටික විතරයි. මේ දුක නැති කරන්න බෑ. මේ දුක නැති කරන්න නම් මෙන්න මෙතන හේතුව තියෙනවා. මේ හේතුව නැති කළාමයි මේ දුක් ටික තියෙන්නේ නැති වෙන්නේ කියන කාරණාව තේරුම් කරගන්න. එතකොට හිත අපිරිසිදු වීමේ තියෙන අවාසිය තේරුම් කරගන්න. හිත අපිරිසිදු වුණොත් නතර වෙලා තියෙන දුක් විඳින්න වෙනවා කියන. හිත අපිරිසිදු වෙච්ච උනොත් හිත අපරිසිදු කෙනාටයි කුසල අකුසල කර්ම රැස් වෙන්නේ. අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින මිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින හේතු හැදෙන්නේ. මේ හේතු හැදුනහම විතක යටට යනවා විතක උඩට එනවා. මේ යත යනවා මිසක කවදාවත් මේකෙන් මිදෙන්න බේරෙන්න බෑ. ඒ හේතු හැදුනහම අමිහිරි වූ මිහිරි වූ ඵල උපදිනවා. අමිහිරි ඵලයේ දුකමයි මිහිරි ඵලයේ නොපවතින බව දුකක්. අන්තිමට දුකේ ඉපදීම. සුතවත් ආර්ය ශ්‍රාවකයා දුකේ ඉඳලා දුක ඇති වෙන හේතුව දක්වාම ගියාම පේනවා මොකද්ද? චිත්ත සංකිලිටෙන සත්තා සංකිලසති. සිත කිලුට වීමෙන් සත්වයා කෙලෙසෙනවා කියන තැන දක්වාම ගිහිල්ලා තියෙනවා. හිත අපිරිසිදු වීම නිසා දුක ඇතිවිලා තියෙනවා කියන තැන දක්වාම යනවා. ඔය බව බුදුරජාණන් වහන්සේ දැක්ක නිසායි සචිත්ත පරියෝදපණං කියලා කිව්වේ. හිතේ අපරිසුදු බව කියලා කියන්නේ දුකට මූලික හේතුව දුකේ ආරම්භය කියලා දැක්කා. මොකකින්ද හිත කිලුට වෙලා තියෙන්නේ? හිත කිලුට වෙලා තියෙනවා ධර්මතා දෙකකින්. හිත කිලුට වෙලා තියෙනවා ධර්මතා දෙකකින්. මොකක්ද ධර්මතා දෙක? නීවරණ ධර්මයන්ගෙන් සහ අනුශය ධර්මයන්ගෙන්. නීවරණයන්ගෙන් සහ නීවරණ ධර්මයන්ගෙන් සහ අනුශය ධර්මය කියන මේ ධර්මතා දෙකෙන් සිත කිලුට වෙලා තියෙනවා. එතකොට නීවරණ ධර්මයන්ගෙන් අනුශය ධර්මයන්ගෙන් කියන මේ ධර්මතා දෙකෙන් සිත කිලුටු වුණාම
අන්නේ කිලුට වෙච්ච මනසකින් බීජ සකස් නොවි බීජ හදාගන්න නැතුව ඉන්නවා කියන ධර්මතාවයක් වෙන්නේ. අනාත්මයි කියන්නේ ඒකමයි. පුද්ගලයෙකුට කරලා පුද්ගලයෙකුට හිතලා වෙන්නේ අනුක්‍රමයෙන් පෙරෙන ධර්මතා. බීජ හැදුනහම බීජ ඵල දරනවා. ඵලය හොඳ එක සැප නොපවතින බව දුකක් කියන ධර්මතාවය තියෙනවා. අනිත් පැත්තට යනවා ගියාම මෙන්න මේ නීවරණ ධර්මයන් සහ අනුසය කියන ධර්මතා දෙකෙන් හිත කිලුට වෙලා තියෙන බවයි වැරද්ද කියන දෙයට අහු වෙනවා. ඔය දෙයාකාර වැරද්ද දුරුකරන්න දෙයාකාර අපිරිසුදු බව දුරුකරන්න බුදුරජාණන් වහන්සේ ධර්මතා දෙකක් පෙන්නනවා. හිත පිරිසුදු කරගන්න ධර්මතා දෙකක් පෙන්නනවා. දෙයාකාර අපිරිසුදු බව දුරු කරලා පිරිසිදු බව ඇති කරගන්න ධර්මතා දෙකක් පෙන්වනවා. සචිත්ත පරියෝධපණං සිය සිත පිරිසිදු කරගන්න කොහොමද? නීවරණ දුරු කිරීමෙන් සහ අනුශය දුරු කිරීමෙන් කියන දෙයාකාරයෙන් හිත පිරිසිදු කරන්න. ඒ පිරිසිදු කිරීම දෙයාකාරයි සමත විදර්ශනා කියලා. සමත භාවනාව වැඩිමෙන් නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරගන්නත් විදර්ශනා භාවනා වැඩිමෙන් අනුශය ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරගන්නත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හොඳට කෙනෙක් භාවනා කරනවා කියනකොට ඔන්න ඔය අර්ථය තියෙන්න ඕනේ මේ කරන්නේ මොකද්ද කියලා. අපි භාවනා කරනවා කියලා කළා නම් කලේ මොකද්ද? නිවනම දකින්න ඕනේ. වචනේ නෙමෙයි එකින් එකට. සමත ධර්මයේ වැඩුවොත් නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු වෙනවා. විදර්ශනා වැඩුවොත් අනුශය ධර්මයන්ගෙන් හිත පිරිසිදු වෙනවා. සමත විදර්ශනා වඩනකොට හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනකොට බීජ සකස් වෙන්නේ හේතු සකස් වෙන්නේ. බීජ සකස් නොවුනොත් හේතු සකස් නොවුනොත් දුක හෝ සැප හෝ විඳින්න තියෙන ඵල උපදින්නේ නැහැ. පුඤ්ඤ පාප පහිනස්ස ඵල උපදින්නේ නැහැ. දුකේ ඵල නූපදිනවා කියන්නේ සැපේ ඵල නූපදිනවා කියන්නේ දුකේ නිදහස් වීම දුකේ නිරෝධය නේද කියලා දකිනවා. දුක් දේ නූපන්නොත් දුක නූපන්න නිසා සැපයි. ඒ කියන්නේ දුකේ නිවීම නිවන. සැප නූපන්නොත් සැප නැතිවීමෙන් වන දුකද නූපන්නා. එතකොට සැප නැතිවීමෙන් වන දුකද නූපදීම නිවන. එතකොට මෙන්න මේ විදිහට දකිනවා හිත පිරිසිදු කරගන්න කියන තැනට යනකම්ම දැකලා හිත පිරිසිදු අපිරිසිදු වෙලා තියෙන ධර්මතා දෙක දකිනවා නීවරණ සහ අනුශය කියලා. එයින් නීවරණ කියනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහ ආවර්ණීය ධර්ම පහ දකින්න මේ පහ දුරු කරගන්න සමත භාවනාවත් සප්ත අනුශය තියෙනවා. විචිකිච්ඡානුශය, දිට්ඨානුශය, කාමරාගානුශය, පටිඝානුශය, අවිජ්ජානුශය, මානානුශය, භවරාගානුශය කියලා අනුශය ධර්ම හතක් තියෙනවා. මේ සප්ත අනුශය ධර්ම දුරු කරන්න විදර්ශනාව තියෙනවා. සමත භාවනාව වඩලා නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගත යුතුයි. විදර්ශනා භාවනාව වඩලා අනුශය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගත යුතුයි. හිත පිරිසුදු කරගත්තාම අනුශය අනිත් පැත්තට යන මේ ධර්මයේ අනිත් පැත්තට යන එක තමයි මම කිව්වේ. හේතු සකස් වෙන්නේ නැති වෙනකොට ඵලය නැති වෙනකොට ඵල නිරෝධය නිවනයි නැත්තම් දුකේ නිදහස් වෙනවා. අන්න එදාට පුළුවන් අන්න ඒ ක්‍රමයටයි දරුවා මැරුණාම ඇති වෙන දුක නැති කරන්න තියෙන්නේ. දරුවා ලබා ගන්න පුළුවන් කුසලස උපසම්පදා කියන එකෙන්. නමුත් දරුවා නැති වෙන දුක නැති කරගන්න අකුසල් කියන හේතුවටත් බෑ. ඒකට උපදින ඵලය අකුසල් මිසක ඒ දුක නැති වෙන්නේ. කුසලස උපසම්පදා කියන එකට දරුවා උපදිනවා මිසක දරුවා නැති වෙන දුක නැති කරන්න බෑ. දරුවා නැති වෙනවා, දේපොළ නැති වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියන ටිකක් තියෙනවා නම් ඒ ටික නැති කරගන්න තමයි මෙන්න මේ හේතු ටික. ඒ ටිකට බෑ රස්සාව නැති කළ. දරුවෙක් හදා ගන්නවා, දරුවා වැඩි දියුණු කර ගන්නවා කියන සැප ටික තියෙනවනේ.
ඒ සැප ටික වැඩි කරගන්නවා. ඒ සැප නැතිකමෙන් එන දුකක් තියෙනවා නම් ඒ දුක වළක්වා ගන්න පුළුවන් ගයක් හදලා රස්සාවක් කරලා ඒ ටික. ඒ රූප බලන්න නැති වුනහම ඇති වෙන දුක නැති කරගන්න පුළුවන් වගේ. නමුත් දරුවා නැතිවීමෙන් එන දුක, දේපොළ වස්තු විනාශ වීමෙන් එන දුක, මහලු භවයේ දුක, මරණ දුක කියන දුක නැති කරන්න බෑ. රස්සාව කළා ගෙවල් දොරවල් හදලා බඩගින්න නැති කරන්න බෑ රූප බලලා වගේ කියන ධර්මතාවයක් තියෙනවා. ඒක හොඳට බලන්න. එතකොට දැන් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ගාථාවේ යථාර්ථය ඉගෙන ගත්තාම ඔන්න ওই විදිහටම ධම දකිනවා. දැන් උත්තරයකට එනවා අන්තිමට හිත පිරිසුදු කරගත්තාම හරි කොහොම හරි. ඒ කියන්නේ හිත පිරිසුදු කරගත්තොත් දැන් ලෝකේ තුල ගත්තාම බඩගිනි දුක නැති කරන්න පුළුවන් කෑවොත් විතරයි පිපාසි නැති වෙන්නේ. පිපාසු දුක නැති කරන්න පුළුවන් බිව්වොත් විතරයි ඒක නැති වෙන්නේ. එතකොට රූප නොබැලීම නිසා දුක නැති කරන්න පුළුවන් රූප බැලුවොත් විතරයි කියලා ඒ දුක නැති කරන්න ඒ හේතුව ඕනේනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ හිත පිරිසුදු කරගන්නවා කියන තැනදී ඔක්කොම දුක එකක් තුලින් නැති වෙනවා. මෙතන තියෙන ඊගාවානිසංශය තමයි රූප නොලැබීමේ දුකත් බඩගිනි දුකත් කියන දෙකම මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ලෝකෙ තුල නැහැ. හැම දෙයක්ම හැම දුකක්ම එකකින් නැති කරන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන වෙන වෙනම ඕනේ නැහැ. ඔක්කොම දුක නැති වෙනවා. ඒකයි මෙතන තියෙන ආශ්චර්යය. ඒ නිසා මේ හේතු ටික ඇති නොවන විදිහට හිත පිරිසුදු කරගන්න. හිත පිරිසුදු කරගන්න එකේ නීවරණයන් දුරු කළ හිත පිරිසුදු කරගන්න එකට තියෙනවා කමඨහන් 40ක්. සම 40 කමඨහන් කියලා කියනවා. දස කසින, දස ආනුස්සති, දස ආසුබ, සතර ආරූප්‍ය, එතකොට සතර අපමෙය ධර්ම කියලා මේ වගේ 10ක් තියෙනවා. එතකොට මේ කමඨහන් 40න් ඕනම එකක් වඩලා සමත භාවනාවක් වඩන්න පුළුවන්. සමත කියලා කියන්නේ හිත එක්තැන් කරන, තැම්පත් කරන, නැතර කරන ගතියට. විසුරුණු දෙයක් සංසිඳවන ගතියට. රණ්ඩුවක් වුණොත් අපි කියන්නේ සමත මණ්ඩලයකට යනවා කියලා. ඒ වගේ හිත තැම්පත් කරන ගතියට කියනවා සමතය කියලා. ඒ සමත භාවනාවල් ඕන තැනක අද ක්‍රම පෙන්නන ක්‍රම වල වැරද්දක් මම දකින්නේ නැහැ. අපිට ඕනෑම තැනක පොතක් බලලා චිත්ත සමතයක් ඇති කරගන්න හැටි දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ගැන මම වැඩි විස්තර කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම අද මේ සද්ධර්මය දේශනා කරවලා මේ පින්වුතුන්ට ශ්‍රවණය කරන්න සලස්වලා මේ පින්වුතුන්ගේ ජීවිතය පිළිබඳ යථාර්ථය මොහොතකට හෝ දකින්නට අවස්ථාව සලසලා දෙන්නට කලන දමෙන් උපකාර කළා. ඒ කියන්නේ මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ අද දවසේදී විශේෂයෙන් ධර්මයෙන් මේ ලෝකෙට සම්බුද්ධ ශාසනයට තවදුරටත් උපකාර කරමින් මේ සත්ක්‍රියාව අද දවසේ සිද්ධ කරනවා. ඒ සුසිර ප්‍රියලාල් අරංගල මහත්මයා සහ එම මහත්මිය සමග යතිඳු අරංගල පුතු, ඒ වගේම ජයතිස්ස පෙරේරා මහතා සහ එම මහත්මිය, ජයතිස්ස පෙරේරා මහත්මත් එම මැතිණියත්, ඒ වගේම සුසිර ප්‍රියලාල් අරංගල මහත්මයා, ඒ වගේම එම මහත්මිය, ඒ දෙමාපිය දෙදෙනාගේ සදාදර තමන්ගේ පුතණුවන්, ඒ වගේම යතිඳු අරංගල කියන පුංචි පුතු. එතකොට මේ සියලු දෙනා තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයමින් අනුග්‍රහ දක්වන්නේ. එතකොට මෙම උතුම් ධර්ම දේශනාවේ කුසලානිසංස බලයෙන් අරංගල මහතත් ඒ පවුලේ සියලු දෙනාටත්, ඒ මැතිණියට, තමන්ගේ පුතුණුවන්ටත්, ඒ වගේම ජයතිස්ස පෙරේරා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සැමටත්, එතකොට සුජීවත්ව වාසය කරන දයාබර දෙමාපියන් ඇතුළු සහෝදරයන් සියලු දෙනාටත්, සත්පුරුෂ ඥාති හිතේසින්ටත් ආර්යෝග්‍ය සම්පත්තිය සිද්ධ වේවා. දෙලොව ජය, ශාන්තිය, යහපත, ආරක්ෂාව, රැකවරණය සැලසේවා. ඒ වගේම
අපගේ සියලු අකුසල කර්ම විපාක අපල උපද්‍රව දුරු වේවා කියන අදහස ඇති වෙන්නට ඕනේ, ඒ වෙන්නට ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය නිරතුරුව ලැබ දාන සීල භාවනාදී කුසල ධර්ම සපුරාගෙන උතුම් වූ අජරාමර නිර්වාණ සම්පතිය ලබන්නට ඒ අරංගල පවුලේ සියලු දෙනාට ජයතිස්ස මහත්මයා මෙතන ඇතුළේ පවුලේ සියලු දෙනාටත් ඒ වර්ග પરම්පරාගත සියලුම ඥාතින්ට මේ කුසල ධර්මය හේතු උපනිශ්‍රය වේවා කියන අදහසින් සාදුනාදයක් පවත්තන්ට. ඒ වගේම මේ සත්ක්‍රියාව සිද්ධ කරන්නට තවත් කලන අදහසක් ඒ පින්වත් අරංගල පවුලේ අයටත් ජයතිස්ස පෙරේරා පවුලේ අයටත් තිබුණා. ඒ තමයි තමන් මිය පරලෝකයේ තමන්ගේ ඥාති හිතමිත් තමන්ගේ ඥාතීන්ට පරලෝකයෙන් පරලෝ සංග්‍රහ කිරීම පිණිස එමෙන් මේට වසර 13කට පෙර පරලෝ සැපත් මහින්ද රත්න නාරංගොඩ මහත්මයා, ඒ කියන්නේ අරංගල පවුලේ සුසිර ප්‍රියලාල් මහත්මයාගේ පියාණන් මහින්ද රත්න නාරංගොඩ පියාණන්ටත් ඒ වගේම ඒ පවුලේ මැතිණියගේ පසින් යූ ජිනදාස පියාණන්ටත් මියගිය ඒ ඇතුළු නාරංගොඩ පවුලේ වර්ග પરම්පරාගත සියලුම මියගේ ඥාති සිහිපත් කරගන්නට. ඒ විතරක් නෙමෙයි ජයතිස්ස පෙරේරා සහ එම මහත්මයාගේ කුලයන්හි වර්ග પરම්පරාගත සියලුම මියගේ ඥාතීන්ද අද දවසේදී සිද්ධ කළ මේ කුසල ධර්මයේ ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ ඥාතින් දුකක සිටිනන් දුකින් අත මිදී සපවත් භාගයටපත් වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්නට. එමෙන්ම මේ බෞද්ධ නායලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් තවත් මෙවැනිම පුණ්‍ය කටයුතු කිරීම සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවායි පුණ්‍යානුමෝදනා කරමු. හැම දිනාටම